නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත සදහැවත් පින්වතුනේ, ජීවිත ගත කරනකොට ගොඩාක් වෙලාවට තියෙන දෝෂය පොඩි පොඩි කෝන්තර අතහැර ගන්න බැරිකම. පුංචි පුංචි හිත් අමනාපකම්, පොඩ්ඩක් වචනයක් එහෙ මෙහෙ වෙන ඒවා, තමන් අකමැති විදිහට නොසතුටු විදිහට ඕන මොකක් හරි පොඩ්ඩක් වෙනවා. මේවා ගොඩාක් ළඟම ඉන්න අයත් එක්ක හරි ඉක්මනට ගැටෙනවනේ. ළඟම ඉන්න අයත් එක්ක නොරිස්සුම්කම් හරි ඉක්මනට එනවා. නිරොස්සින්කම් ආවට පස්සේ අර දෙවනි වෙන්න කැමති නෑ. එයා කතා කරනකම් මං කතා කරන්නේ. එයා hina වෙනකම් මං hina වෙන්නේ. ඔය වගේ හරියට මේ ජීවිතවල හොඳට ඉන්න පුළුවන් කාලේ වද වේදනාව විඳින්න හේතු වෙන්නේ නැද්ද? ඔය පොඩි පොඩි අමනාපකම්. ඒ අමනාපකම් පැසව පවත්වන එක. සමහරවිට අපි ඒක ලොකුවට ගණන් ගන්නේ නැහැ. නමුත් ඒකෙන් සිද්ධ වෙන හානිය සුළුපටු එකක් නෙමෙයි. ඒක අවසානයේ ක්‍රෝධයක් බවට පෙරලෙනවා. ඒ ක්‍රෝධය පරිගැනීම් බවට පෙරලෙනවා. එනිසා පුංචිවත් කෝන්තරයක් තියාගන්න හොඳ නැහැ අපි. පොඩි කෝන්තරයක් හරි තිබ්බොත් අපිට එදාට අහිමි වෙන්නේ මොකද්ද? සැනසීම. කෝන්තරයක් තියෙන දවසකට නිින්දට ගියත් සුව නිින්දක් නැතුව යනවා. කෝන්තර නැති, ක්‍රෝධ නැති, වෛර නැති, පරිගැනීම් නැති ජීවිතේ සැනසෙල්ලෙන් නිදා ගන්න හරි පුළුවන්. සැනසෙල්ලෙන් නිින්දක් හරි ලබන්න හේතු වෙනවා. ක්‍රෝධයක් නැති, කෝන්තර නැති, කෝප ගැනීම නැති, වෛර නැති, බැඳ ගැනීම නැති ආන් එහෙම ජීවිතේ. එනිසා ආසා කරන්න ක්‍රෝධ නොකරන හිතකට, ආසා කරන්න බැඳගන්නේ නැති හිතකට, ඒ ආසා හිත ඇති කරගෙන අද බොහොම ලස්සන ධර්මයක් අපිට ශ්‍රවණය කරන්න තියෙන්නේ. ඒ ධර්මයේ අපි ශ්‍රවණය කරමු. අද දේශනාව වෙනුවෙන් දායකත්ව දරනු ලබන්නේ මීගමුව කට්ටුවේ පදිංචිව සිට මීට වර්ෂ 3කට ඉහතදී මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් කරුණාසේන රාජපක්ෂ පියාණන්ටත්, පියසීලී රාජපක්ෂ මෑණියන්ටත්, අජිත් රාජපක්ෂ සොහොයුරාටත්, පියදාස විජේතිලක පියාණන්ට සහ මල්ලිකා විජේතිලක මෑණියන්ට, මේ මිය ගියපු ඥාති සමූහයාට පින් අනුමෝදනා පිණිස දූ දරුවන් මුණුපුරු මිනිපිරියන් ඇතුළු පවුලේ සියලු දෙනා ඒක රාශී වෙලයි අද ධර්ම දානය සිද්ධ කරන්නේ. පින්වතුනි, ඒ කාලේ හිටපු හරි වාසනාවන්ත, හරි පින්වන්ත මේ බුද්ධ ශාසනයේ රහතන් වහන්සේලා බවට පත්වෙච්චි සහෝදරයෝ 4 දෙනෙක් ගැන කතාවක් අද අපිට ඉගෙන ගන්න ලැබෙන මේ කතාව තුළින් අපිට ජීවිතයට එකතු කරගන්න දේ බොහෝමයි. ඒ නිසා ආසාවෙන් සතුටු සිතින් මේ කතාව ශ්‍රවණය කරන්න. සහෝදරයෝ 4 දෙනෙක් හිටිය බ්‍රාහ්මණ කුලේ උපන්න. එක්කෙනෙක් භාරද්වාජ. ඒ භාරද්වාජට තව නමක් ව්‍යවහාර වෙලා තියෙනවා, ධනංජානි භාරද්වාජ කෙනා. ධනංජානි බමුණා කියලා තියෙනවා. එයාගේ නම භාරද්වාජ.
ওই භාරද්වාජට තව සහෝදරයෙක් හිටියා අක්කෝසක භාරද්වාජ. තව සහෝදරයෙක් හිටියා බිලංගික භාරද්වාජ. තව සහෝදරයෙක් හිටියා අසුන්දරික භාරද්වාජ. ඔය තමයි සහෝදරයෝ 4 දෙනා. ඔක්කොම බමුණෝ. මේ පළවෙනි සහෝදරයා වැඩිමහල් කෙනා විවාහ වෙලා හිටියේ ධනංජානි කියලා බැමිණියක් එක්ක. ඔය ධනංජානි බැමිණිය කියලා කියන්නේ තෙරුවන් සරණ ගියපු කෙනෙක්. තෙරුවන් සරණ ගියපු මේ ධනංජානි බැමිණිට විශේෂ පුරුද්දක් තිබුණා. ඒ තමයි පොඩ්ඩක් කකුල පැටලලා වැටෙන්න ගියත් ඇයට නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස කියලා බුදුරජාන් වහන්සේට වන්දනා කෙරවෙනවා. ඇය හැමතිස්සෙම භාග්‍යතුන් වහන්සේට වන්දනා කර කර හිටපු කෙනෙක්. පොඩ්ඩක් කකුල පැටලලා වැටෙන්න ගියත් ඇය නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස කියලා ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජුන්ට නමස්කාර වේවා කියලා වන්දනා කරනවා. දැන් භාරද්වාජ බ්‍රාහ්මණයා කියලා කියන්නේ මේ මහා බ්‍රහ්මයා දහන කෙනෙක්. ඔහුගේ බිරිඳ ධනංජානි බුදුරජාන් වහන්සේ සරණ ගිහිලා හිටපු කෙනෙක්. ඉතින් භාරද්වාජ බමුණයි මේ ධනංජානි බැමිණි දෙන්න වාදයක් නැතුව ජීවිතය ගත කළා. ඔහොම කාලය ගත වෙනකොට භාරද්වාජ බමුණාට තමන්ගේ නිවසේ තමන්ගේ මිත්‍රයන්ට විශේෂ සංග්‍රහයක් කරන්න හිතක් ඇති වුණා. ඒ සංග්‍රහයට එන්නේ ඔක්කොම මහා බ්‍රහ්මයා අදහන අය. ඉතින් මේ භාරද්වාජ බ්‍රාහ්මණයා තමන්ගේ බිරිඳට කතා කරලා කියනවා මේ ධනංජානි හෙට මගේ මිත්‍රයෝ ටික නෙන්නේ. ඒ කවුරුත් බුදුරජාන් වහන්සේට කැමති අය නෙවෙයි. ඒ නිසා අර නුඹගේ අඳෝනාව හෙටවටවත් නවත්ත ගන්න ඕන. අර පොඩ්ඩ හිමි හිවිච්ච ගමන් නමෝ තස්ස භගවතු කියලා අර මුඩු ශ්‍රමණයාව එහෙම තමයි කතා කළේ. අර මුඩු ශ්‍රමණයාව මතක් කරන එක නවත්තන්න ඕන. මම කිව්වා. ඉතින් ධනංජානි බැමිණි නිහඬ වුණා. ඔන්න ඊළඟ දවසේ ඒ අයගේ සංග්‍රහය කට්ටිය වාඩි වෙලා කෑම කනකොට මේ ධනංජානි බැමිණිය තමන්ගේ ස්වාමි පුරුෂයාගේ මිත්‍රයෝ නිසා උපස්ථාන කරනවා. උපස්ථාන කරන්න අර භාජනයක් අරගෙන ඇය එනකොට ඇගේ කකුල පැටලුණා. කකුල පැටලිච්ච ගමන් එයාට කියවුණා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස කියලා කියවුණා. අර මිත්‍රයෝ ටික ඔක්කොම ඇස් ලොකු කරගෙන ඇස් රතු වෙලා භාරද්වාජට දොස් කියන්න පටන් ගත්තා. ඈ මිත්‍රයා ඔහේ මේ විවාහ වෙලා ඉන්නේ මිසදිටු කෙනෙක් එක්කද? නුඹට විවාහ වෙන්න වෙන කාන්තාවෝ නැතිද කියලා දොස් කියන්න පටන් ගත්තා. එතකොට භාරද්වාජ බ්‍රාහ්මණයාට හොඳටම කේන්ති ගියා. මේ සහෝදර හතර දෙනාම ටිකක් කිපෙන අය, කේන්ති ගන්න අය. භාරද්වාජ බමුණට කේන්ති ගියා. කේන්ති ගිහිල්ලා ධනංජානීට බැන්නා. මේ වසලි මාව කෑවා. මේ කීගේ හැටි ඔහොම්මමයි. කොහේ හරි වැටෙන්න ගියොත් හිස මුඩු කරපු ශ්‍රමණයාටමයි වර්ණනා කරන්නේ. දැන් දැනගනින් වසලි මං මේ මොහොතේම යනවා. දැන් මං මේ මොහොතේ යනවා. මට මේ වෙච්ච අවනම්බුවට මං ওই මුඩු ශ්‍රමණයාත් එක්ක වාද කරලා මං දිනනවා කිව්වා. එතකොට ධනංජානි බුදුරජාන් වහන්සේ කෙරෙහි බලවත් පැහැදීමක් තිබුණු කෙනෙක්. ඈ කියනවා බ්‍රාහ්මණය ඔබ යන්න. මගේ ශාස්ත්‍රුන් වහන්සේව දැකීම ඔබට ලාභයක්මයි. ඒ බුදුරජාන් වහන්සේ දකින්න ඔබ යන්න කිව්වා. තව කේන්ති ගියා. කේන්ති ගිහිල්ලා මේ භාරද්වාජ බමුණා තිලෝගුරු බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු ධම්සභා මණ්ඩපයට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේත් එක්ක වාදයක් කරන අදහසින්. මොකද බුදුරජාණන් වහන්සේ පසේ නදී කෝසල රජුරෝ පැහැදිලා හිටපු කෙනෙක්. ඊළඟට භාග්‍යතුන් වහන්සේ කෙරෙහි මහා සිටුවරු පැහැදිලා ඉන්නවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේට දොස් පවරන්න බෑ. වාදයක් කරලා පරද්දනවා කියලා හිතාගෙන මේ භාරද්වාජ බ්‍රාහ්මණයා බුදුරජාන් වහන්සේ ළඟට ගිහින් වාදයට ප්‍රශ්නයක් ඉදිරිපත් කළා. මොකක්ද මේ ප්‍රශ්නේ? මේ ප්‍රශ්නය පින්වතුන්ලාටත් තිරේ දර්ශනය වෙනවා ගාථාවක් විදිහට. ඒ ගාථාව අපි සජ්ජායනා කරමු. එදා භාරද්වාජ බ්‍රාහ්මණයා මෙන්න මෙහිමයි කිව්වේ.
කිංසු ජත්වා සුඛං සේති කිංසු ජත්වාන සෝචති කිසස්ස ඒක ධම්මස්ස වදං රෝචේසි ගෝතම. කුමක් නැසූ විටද සැපසේ නිදන්නේ, කුමක් වනසාද ශෝක නොකරන්නේ, කවර වූ එක් දෙයක් ගැන නැසීම රුචි කරහි ගෞතමයනි. ඔන්න බුදුරජාණන් වහන්සේගෙන් අහසපු ප්‍රශ්නේ. මොකක් නසපු කෙනාද සැපසේ නිදන්නේ, මොකක් නසපු කෙනාද ශෝක නොකරන්නේ, කවර නම් එක දෙයක් නැසීම ගැනද ඔබ වහන්සේ රුචි කරන්නේ කියලා මේ වාදයකට එළඹෙන්න තමයි ප්‍රශ්නේ ඉදිරිපත් කළේ. එතකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ ක්‍රමයටම මේ භාරද්වාජ බ්‍රාහ්මණයාට උත්තරේ දුන්නා. උත්තරේ හරි ලස්සනයි. කෝදං ජත්වා සුඛං සේති කෝදං ජත්වාන සූචති කෝදස්ස විසමූලස්ස මధుරග්ගස්ස බ්‍රාහ්මන වදං අරියා පසංසන්ති තංහි ජත්වාන සෝචති. ක්‍රෝධය නසා හේ සැපසේ නිදන්නේ, ක්‍රෝධ වනසාය ශෝකය නොකරන්නේ, විසමුල් ඇති ක්‍රෝධයේ පලිගැනුම නං මිහිරි අග ඇත එම්බා බමුණ එම ක්‍රෝධයමයි ආර්යයන් නැසුමට රුචි වන්නේ, ක්‍රෝධ නසා ශෝකය නොකරන්නේ. බුදුරජාණන් වහන්සේ ඔහොමයි වදාන්නේ. නසන්ට ඕනේ ක්‍රෝධය කිව්වා. දැන් බලන්න මේ ශාස්ත්‍රූන් වහන්සේගේ හික්මවීම කියන්නේ. දැන් මේ පැමිණි කෙනා ළඟ තියෙන්නේ මොකද්ද? ක්‍රෝධය. ඔහු ළඟ ශෝකය තියෙන්නේ ඇයි? ක්‍රෝධය නිසා. මට මගේ මිත්‍රයෝ ඉස්සරහා මේ වගේ ලැජ්ජාවක් වුණා කියලා ඔහුට ශෝකයක් තියෙනවා. ඒ ශෝකය හටගත්තේ ක්‍රෝධය නිසා. මේ ක්‍රෝධය නසා දැමුවොත් තමයි ඔබට සැනසීමේ නිදා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ක්‍රෝධය යම් තැනක තිබුණොත් එහෙම ඒ ක්‍රෝධය තියෙන කෙනා පලිගැනීම කියන මිහිරි අගත් එක්ක සතුටු වෙන්න උත්සුක වෙනවා. ඒ නිසා ආර්යයන් පිරිසිදු ජීවිතයක් කැමති අය සතුටු වෙන්නේ මොකකටද? ක්‍රෝධය නසා දැමීම ගැනමයි. බුදුරජාණන් වහන්සේ ඕම දේශනා කරනකොට අර බ්‍රාහ්මණයාගේ තිබ්බ පින ඉස්මතු වුණානේ. මේ බ්‍රාහ්මණයාගේ හිත සම්පූර්ණයෙන් පැහැදී ගියා. ඔහු කියනවා ආචාර්යම් බන්තේ ස්වාමිනී ආශ්චර්යයිනේ. අභූතම් බන්තේ ස්වාමිනී හරි අద్භූතයිනේ. ඔබ වහන්සේ මේ කියපු කාරණේ හරියට යටි අතට හැරවිලා තිබ්බ දෙයක් හරි පැත්තට හරවලා පෙන්නුවා වගේ. වැහිලා තිබුණු දෙයක් විවෘත කරලා පෙන්නුවා වගේ. S2 තියාගෙන තඳුරේ ඉන්න කෙනෙකුට මේන් ලෝකේ බලාපන් කියලා පහනක් දැල්ලුවා වගේ. මම්මුලා වෙච්ච කෙනෙකුට පාර පෙන්නුවා වගේ ස්වාමීනි මං ඔබ වහන්සේ සරණ යනවා. ධර්මයේ සංගරුවන සරණ යනවා. මට නිවසට යන්න උවමනාවක් නැහැ. මට පැවිද්ද ලැබේවා, මට උපසම්පදාව ලැබේවා කියලා බුදුරජාණන් වහන්සේව සරණ ගියා. පැවිද්දටපත් වුණා. උපසම්පදාව ලබා ගත්තා. ඊටාම කෙටි කාලෙකින් ඒ භාරද්වාජ භික්ෂුන් වහන්සේ රහතන් වහන්සේ නම බවට පත් වුණා. බලන්න ජීවිතයක් පරිවර්තනය වෙච්ච හැටි. ක්‍රෝධය නසා දැමීමෙන්මයි සැනසීම හටගන්නේ කියලා අහපු එකම එක වචනෙට හිත පැහැදුනා. මේ භාරද්වාජ බ්‍රාහ්මණයාගේ අනික් සහෝදරයාගේ නම මොකද්ද? අක්කෝසක භාරද්වාජ. අක්කෝසක භාරද්වාජට මේක ආරංචි වුණා. ආන්න මහා බ්‍රහ්මයා අදහානයක නවත්තලා තමන්ගේ සහෝදරයා අර ශ්‍රමණ ගෞතමයෝ ළඟ මහාන වෙලාලු. ඒක ආරංචි වුණා. ආරංචි වෙච්ච ගමන් ඔහු කිපුණා. කිපිලා බුදුරජාණන් වහන්සේ හොයාගෙන ආවා. භාග්‍යතුන් වහන්සේ ඉදිසේ ඊටාම නින්දිත පරුස වචන වලින් බුදුරජාණන් වහන්සේට බැනගෙන ගියා. භාග්‍යතුන් වහන්සේ නිහඬ වහගෙන හිටියා. ඔක්කොම දැන් අර
එක දිගට බැනගෙන යනකොට කෙනෙක් ඒ කෙනාට පෙරලා අනිත් පැත්තෙන් වචන එන්නේ නැත්නම් යම් වෙලාවකදී වචන ඉවර වෙනවනේ. වචන ඉවර වුණා. ඉවර වුණාට පස්සේ දැන් පුපුර නිහඬ වුණා. බුදුරජාණන් වහන්සේ අහනවා අක්කෝසක නුඹලාගේ ගෙවල් වලට ඥාතියෝ එනවද කියලා ඇහුවා. ඔව් අපේ ගෙවල් වලට ඥාතියෝ එනවා කිව්වා. නුඹලා ඥාති ගෙවල් වල යනවද කියලා ඇහුවා. ඔව් අපි ඥාති ගෙවල් වල යනවා කිව්වා. යනකොට තෑගි භෝග එහෙම තරන්ද යන්නේ කියලා ඇහුවා. ඔව් තෑගි භෝගත් අරගෙන යන්නේ කිව්වා. ඉතින් ඒ අරගෙන යන තෑගි භෝග ඒ කැවිලි පෙවිලි ඒ ඥාතියෝ අරගත්තේ නැත්තම් ඔව් අපිට එපා කිව්වොත් මේව පිළිගත්තේ නැත්තම් ඒ කැවිලි පෙවිලි වලට ඕගොල්ලෝ මොකද කරන්නේ කියලා ඇහුවා. එතකොට අක්කෝසක කියනවා ඉතින් ඒව අපි කනවා කිව්වා. අපේ ඥාතියෝ අපි අරන් යන කැවිලි පෙවිලි ගත්තේ නැත්තම් අපි ඒව අනුභව කරනවා කිව්වා. ඒව අපට කිව්වා. බුදුරජාන් වහන්සේ වදාලා එසේනම් අක්කෝසක ඔබ ඔය අරගෙන ආපු දේ මම පිළිගත්තේ නැහැ කිව්වා. ඔබම අනුභව කරන්න කිව්වා. එහෙම කිව්ව ගමන් මේ අක්කෝසක කියනවා අපි නම් අහලා තිබුණේ ශ්‍රමණ ගෞතමයෝ අරහත් කෙනෙක්ක ඇවිස්සෙන්නේ නැති කෙනෙක්ක කේන්ති ගන්නේ නැති කෙනෙක්ක අමනාප වෙන්නේ නැති කෙනෙක්ක කියලා. බලාන ගිහපුවම ශ්‍රමණ ගෞතමයන්ටත් කේන්ති යනවනේ. දැන් මේ හිත රිදිලානේ. එහෙම කිව්වා. දැන් හිත රිදිලා අර වචනේ කිව්වා කියලා තමයි බුදුරජාන් වහන්සේට අක්කෝසක භාරද්වාජ කිව්වේ. මේ භාග්‍යතුන් වහන්සේ දහම් දෙසන්ට අවකාශයක් සලසා ගන්න හැටි. අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඒ අක්කෝසක භාරද්වාජට හරි ලස්සන ධර්මයක් දේශනා කළා. ගාථාවෙන්. අක්කෝදස්ස කුතෝ කෝධෝ දන්තස්ස සමජීවිනෝ සම්මදඤ්ඤා විමුත්තස්ස උපසන්තස්ස තාදිනෝ. දමනය උන කෙනෙකුට යහපත් ජීවිතයක් ඇති කෙනෙකුට අවබෝධයෙන් යුක්තව දුකින් නිදහස් වුන කෙනෙකුට උපශාන්ත කෙනෙකුට අකම්පිත සිත් ඇති කෙනෙකුට ක්‍රෝධයක් කොයින්ද? ඔන්න බුදුරජාණන් වහන්සේ අහනවා. යම් කෙනෙක් සිත කය වචනය තමන්ට හසුරුවාගත හැකි විදිහට දමනය කරගෙන නම් දැන් අපේ එහෙම දමන නෑනේ. අපේ ගොඩක් වෙලාවට සිත කියලා කියන්නේ හිතට ඕන විදිහට යන එකක් නේ. යම් කෙනෙක් සිත කය වචනය කියන එක මනාකොට දමනය කරගෙන නම් ඉන්නේ. ජීවිතය යහපත් නම් තමන්ට තමන් චෝදනා ලබන්නේ නැති සුන්දර කායික ක්‍රියා, සුන්දර වාචික ක්‍රියා, සුන්දර මානසික ක්‍රියාවන්ගෙන් යුක්තව සංවර වෙලා නම් ඉන්නේ. අවබෝධයෙන් යුක්තව දුකින් නිදහස් වෙලා නම් වාසය කරන්නේ. උපශාන්ත නම් උපශාන්ත කියලා කියන්නේ කෙලෙස් ඇවිස්සිලි මොකුත් නැත්තම්. ආන්ගේ කෙලෙස් ඇවිස්සිලි නැති අකම්පිත සිත් ඇති කෙනාට ක්‍රෝධයක් කොයින්ද? තස්සේව තේන පාපියෝ යෝකුද්දං පටිකුජ්ජති කුද්දං අප්පටිකුජ්ජන්තෝ සංගාමං ජේති දුජ්ජයං. යම් කෙනෙක් තමන් ගැන කිපුණු කෙනාට පෙරලා කිපුණොත් ඒකෙන් හානි සිද්ධ වෙන්නේ තමන්ටමයි. නමුත් තමන් ගැන කිපෙන කෙනාට පෙරලා කිපෙන්නේ නැත්නම් ඔහු තමයි ජය ගන්නට දුෂ්කර වූ යුද්ධය දිනන්නේ. යම් කෙනෙක් තමන්ට කේන්ති අරගෙන තමන් එක්ක දොස්පරස් කතා කරන්න එන කෙනා ගැන පෙරලා කිපෙනවා නම් එයා තමන්ටම යහපත කරගන්න කෙනෙක්. කේන්ති ගත්ත කෙනාට නොකිපෙන තැනැත්තා තමයි ජය ගන්න දුෂ්කර වූ යුද්ධය දිනන කෙනා. එතකොට මෙහෙම කියනකොට අක්කෝසක භාරද්වාජට තේරෙනවා එහෙනම් තමන් පෙරදුනා භාග්‍යතුන් වහන්සේ දින්නා. බුදුරජාණන් වහන්සේ තවත් තේරුවා. උභින්න මත්තං චරති අත්තනෝච පරස්සච පරං සංකුපිතං යත්වා යෝ සතෝ උපසම්මති.
අනිත් කෙනාට කේන්ති ගියපු බව දැනගත් කෙනා සිහියෙන් යුක්තව ඉවසනවා නම් ඔහු තමාටත් අනුන්ටත් දෙපැත්තටම යහපත හදන කෙනෙක්. යමෙක් කේන්ති ගත්ත කෙනා කේන්තියෙන් නොවැ ඉන්නේ කියලා දැනගෙන ඒ කේන්ති ගත්ත කෙනා ගැන ඉවසනවා නම් තමන් සිහියෙන් ඉවසනවා නම් එයා කෙරෙහි පෙරලා කිපෙන්නේ නැත්තම් ආන් ඉබඳු තැනැත්තා තමන්ටත් අනුන්ටත් කියන දෙපැත්තටම යහපත කරනවා. මොකද තමන් කිපෙන්නේ නැති නිසා තමන්ට අයහපතක් ඇත්තෙත් නැහැ. අනිත් කෙනාගේ කිපීමට මාධ්‍යයක් නොසයිපෙන නිසා එයාගේ කේන්තියත් සංසිඳිලා යනවා. එයා තමයි දෙපැත්තටම යහපත සදනා කෙනා. උබින්නං තිකිච්ඡන්තං අත්තනෝච පරස්සච ජනාමඤ්ඤන්ති බාලෝති යේ ධම්මස්ස අකෝ විදාති. තමන්ටත් අනුන්ටත් දෙපැත්තටම යහපත සිදු කරන කෙනාව දැකලා ධර්මයට අදක්ෂ අඥාන උදවිය හිතන්නේ ඔහු මෝඩයි කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා යම්කිසි කෙනෙක් කේන්ති අරගත්ත කෙනාට පෙරලා කිපෙන්නේ නැතුව ඉවසාගෙන ඉන්නකොට ධර්මයේ අදක්ෂ අය හිතනවා කියනවා මේ මෝඩකම. නිකෝ මේ අදක්ෂකම. හැබැයි එයා තමයි දෙපැත්තටම යහපත කරන යුද්ධය දිනූ කෙනා. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරනකොට මේ ගාථා හතරෙන් අර මේ අක්කෝසක බහරද්වාජගේ හිත සම්පූර්ණයෙන් පැහැදුනා. අක්කෝසක බහරද්වාජ කියනවා ස්වාමීනි හරි අසිරිමත්නේ. ඔබ වහන්සේ හරි පැහැදිලිව මේ ධර්මයේ පෙන්වා දී වදාලා. ස්වාමීනි මම ඔබ වහන්සේ සරණ යනවා මාහටද මේ බුදු සසුනේ පැවිද්ද ලැබේවා උපසම්පදාව ලැබේවා කියලා භාග්‍යතුන් වහන්සේ සරණ ගිහිල්ලා පැවිදි වුණා. නොබෝ කලකින්ම රහතන් වහන්සේ නම බවට පත් වුණා. ඒ අක්කෝසක බහරද්වාජයන් වහන්සේත් නිකලස් මුනිවරයෙක් බවට පත් වුණා. දැන් සහෝදරයෝ දෙන්නෙක් අර බ්‍රාහ්මණ ආගම සම්පූර්ණයෙන් අත්හැරලා බුද්ධ ශාසනය පැවිදි වෙලා. උන්න ඔය ආරංචි යනවා ඊළඟ එක්කෙනාට. ඊළඟ එක්කෙනාගේ නම මොකද්ද? අසුන්දරික. අසුන්දරික බහරද්වාජට ආරංචි ගිහිල්ලා අසුන්දරික බහරද්වාජ කල්පනා කළා දැන් පළවෙනි කෙනා වාද කරන්න ගිහිල්ලා ඒ වාදේ නිසා තමයි ශ්‍රමණ ගෞතමයන්ගේ ග්‍රහණයට හසු වුණේ. දෙවෙනි කෙනා බයින්ඩ ගිහිල්ලා බැනුම නිසා තමයි ශ්‍රමණ ගෞතමයන්ගේ ග්‍රහණයට හසු වුණේ. හොඳයි මං ගිහින් බලා ගන්නම්කෝ කියලා ඔන්න එයා එනවා. ඇවිල්ලා ඉනට අත් දෙකක් තියාගෙන බුදුරජාණන් වහන්සේට කිව්වා ඈ ශ්‍රමණ ගෞතමය ඔබ වහන්සේ දිනුවා කියලාද හිතන්නේ කියලා ඇහුවා. දැන් මේ සහෝදරයෝ දෙන්නෙක්ව සම්බුද්ධ ශාසනය කෙරෙහි පහදවාගෙන තමන්ගේ ශිෂ්‍යයෝ බවට පත් කරගත්ත පමණින් තමුන් දිනුවා කියලාද හිතන්නේ කියලා ඇහුවා. සාමාන්‍යයෙන් ඔය ක්‍රෝධ කරන ඈයන්ගේ ස්වභාවය. ක්‍රෝධ කරලා ඒ ක්‍රෝධේ ස්වභාවයක් විදිහටම මේ කෙනා අනිත් කෙනාට ওই වචන පාවිච්චි කරනවා. දැන් ඔහේ දිනුවා කියලාද හිතන්නේ? එහෙම කිව්වේ. ඒ කියනකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔහු දෙසත් ගාතාවක් වදාලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙහිම. ජයං වේ මඤ්ඤති බාලෝ වාචාය පරුසං භනං ජයං වේ චස්ස තං හෝති යාති තික්ඛා විජානතු. ඇත්තෙම අනුන්ට බනින මෝඩ කෙනා තමන් ජයගත්තා කියලායි හිතන්නේ. නමුත් ඉවසීමේ ගුණ දන්න කෙනාගේ යම් ඉවසීමක් තියෙනවා නම් එයාට තමයි ජය ලැබෙන්නේ කිව්වා. සාමාන්‍යයෙන් මෝඩ තැනැත්තෙක් දිනන්න හිතන්නේ කොහොමද? බැනලා. අනිත් කෙනාට වඩා ඉහළින් අනිත් කෙනාට වඩා සැරට අනිත් කෙනාට කැපිල්ලක් යන විදිහට වචන කතා කරලා දිනන්න හිතනවා. වාද කියලා කියන්නේ එහෙම වුණේ. අනිත් කෙනාව පරදවලා වචන හරඹෙන් පරදවලා දිනන්න හිතනවා. නමුත් ශාසනය තුල මොකද්ද ජයග්‍රහණය කියලා කියන්නේ? ඉවසීම. ඉවසන තැනැත්තා ඉවසීම තුලින්ම ජය අරගෙනයි ඉන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ වදාළේ.
ඒ කෙනා දිනනවා ඉවසීම තුලින්. ඉවසීමෙන් ඔහු ජය ගන්නේය. ඉතින් බුදුරජාණන් වහන්සේ ඔහුටත් දේශනා කළා භාරද්වාජය යම් කිසි කෙනෙක් තමන් අනිත් කෙනෙක් කිපීගෙන එනකොට තමනුත් කිපෙනවා නම් ඒ කෙනා තමන්ගේ ජීවිතේටම විනාශ කරගන්න කෙනෙක්. අනිත් කෙනා කිපුණු බව දැනගෙන තමන් ඉවසීමෙන් සංසිඳෙනවා නම් ඒ කෙනා තමයි ජයගන්න දුෂ්කරම යුද්ධේ දිනන කෙනා. අනිත් කෙනාට කේන්ති ගියා කියලා දැනගත්ත කෙනෙක් සිහියෙන් ඉවසගෙන ඉන්නවා නම් ඔහු දෙපැත්තටම යහපත කරන කෙනෙක්. එයා ගැන ධර්මයේ අදක්ෂ කෙනෙක් මෝඩයෙක් කියලා හිතන්න පුළුවන්. නමුත් භාරද්වාජයේ එයාමයි දිනන්නේ. ඉවසීම යම් තැනක තියනවාද ඉවසන කෙනාමයි ජයගන්නේ කිව්වා. ඉවසන කෙනාම දිනනවා කියන වචනයට හිත පැහැදුනා. අසුන්දරික භාරද්වාජට. අසුන්දරික භාරද්වාජ කියනවා ස්වාමීනි පුදුම සහගතයි මේ ධර්ම විග්‍රහය. මමත් අද පටන් ඔබ වහන්සේ සරණ යනවා කියලා. ඔන්න ඊළඟ සහෝදරයත් සරණ ගියා. පැවිදි උපසම්පදාව ඉල්ලුවා. පැවිදි උපසම්පදාව ලැබපු ඒ අසුන්දරික භාරද්වාජයන් වහන්සේ නොබෝ කලකින්ම රහතන් වහන්සේ නම බවට පත් වුණා. දැන් සහෝදරයෝ 4 දෙනාගෙන් 3 දෙනෙක්ම ගෞතම සාසනය පැවිදිලා අනිත් එක්කෙනා විතරයි මහා බ්‍රහ්මයා අදහාගෙන ඉන්නේ. ඒ තමයි බිලංගික භාරද්වාජ. බිලංගික භාරද්වාජට ආරංචි වුණා දැන් තමන්ගේ සහෝදරයෝ 3 දෙනාම ශ්‍රමණ ගෞතමයන්ගේ ශිෂ්‍යයෝ බවට පත් වෙලා ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක භාවයට පත් වෙලා ඒ ඔක්කොම වරද්ද ගත්තේ කතා කරන්න ගිහිල්ලා. කතා කරලා නම් ශ්‍රමණ ගෞතමයත් එක්ක දිනන්න බැරි හැඩයි. මං ගිහින් කතා නොකර ඉන්නවා. බලන්න හරි පුදුමයි පින තියනවා නම්. පින තියෙන කෙනා මම ගිහින් කතා කරන්න නැතුව ඉන්නවා කියලා හරි හිතාගෙන යනවා. පින නැති කෙනාට යන්න ලැබෙන්නේ. එතකොට මේ බිලංගික භාරද්වාජ ගියා. ගිහිල්ලා ඉනට අත් දෙක තියාගත්තා. කේන්තිය පුපුරනවා. වචනය පිට කරන්න නැතුව ඉන්නවා. වචනේ පිට කරන්න නැතුව ඉනට අත් දෙක තියාගෙන ඉන්න බිලංගික භාරද්වාජට බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කළා. දැන් බලන්න හරි ලස්සනයි. බුදුරජාණන් වහන්සේ එක එක්කෙනාව দমনය කරපු හැටි. දැන් බිලංගික භාරද්වාජට වචන ගැන කතා කරලා වැඩක් නැහැ. මොකද එයාගේ හිතේ විතරයි තියෙන්නේ කේන්තිය. බුදුරජාණන් වහන්සේ බිලංගික භාරද්වාජට වදාලා මෙන්න මෙහෙම ගාතාවක්. යෝ අපදුට්ටස්ස නරස්ස දුස්සති සුද්දස්ස පෝසස්ස අනංගනස්ස තමේව බාලං පච්චේති පාපං සුකුමෝ රජෝ පටිවාතං වකිත්තු. කවුරු හරි කෙනෙක් පිරිසිදු සිත් ඇති නිකලෙස් නොකිපෙන සිත් ඇති කෙනෙකුට කිපුණොත් ඒක උඩුහුණකට දැමූ සියුම් දූවිල්ලක් වගේ ඒ පව ඒ අඥාන පුද්ගලයා කරාමෙනවා. හිත දූෂිත කරගත්තත් තමන්ගේ ජීවිතයට මහා හානියක් කියලා බුදුරජාණන් වහන්සේ හෙළිදරව් කළා. කේන්තිය පුපුරන බිලංගික භාරද්වාජට මේක ඇහෙනකොට කල්පනා වුණා අපේ ශ්‍රමණ ගෞතමයෝ මගේ අභ්‍යන්තරේ දැක්කා. අභ්‍යන්තරේ දැකලා අභ්‍යන්තරේ තියෙන දෝෂයටම ශ්‍රමණ ගෞතමයෝ කතා කළා. ඒකාන්තයෙන් ආශ්චර්යවත් මුනිවරේ මං මේ මුනිදිව්ම සරණ යන්න ඕන. බිලංගික භාරද්වාජත් බුදුරජාණන් වහන්සේව සරණ යනවා. ආශ්චර්යයි අద్භූතයි ස්වාමීනි. ඔබ වහන්සේ මට වැසී තිබූ ධර්මයේ හෙළිදරව් කළා. අතරමං වෙලා හිටපු මට පාර පෙන්නුවා. අඳුරේ හිටපු මාහට දහමේ ලෝකේ දකින්න සත්‍ය දකින්න පහන් දැල්ලුවා. ස්වාමීනි මං සරණ යනවා. මට පැවිද්ද උපසම්පදාව ලැබේවා කියලා බුදුරජාණන් වහන්සේ සරණ ගියා. පැවිද්දටපත් වුණා. බිලංගික භාරද්වාජයනුත් නොබෝ කලකින්ම රහතන් වහන්සේ නම බවට පත් වුණා. බලන්න මහා බ්‍රහ්මයා අදහමින් මිසදිටුව හිටපු සහෝදරයෝ 4 දෙනෙක් තිලෝගුරු බුදුරජාණන් වහන්සේව සරණ ගියපු හැටි. සරණටපත් වෙලා
නිවනින් සැනසිච්චි හැටි. ඉතින් බුදුරජාණන් වහන්සේ ඕන් ඔය සිදුවීම් සියල්ලම අරඹෙහා මෙන්න මෙහෙම දේශනා කළා. අක්කෝසං වද බන්ධංච අදුට්ඨෝයෝ තිතික්ඛති කන්ති බලං බලානීකං තමහං බ්‍රෝමි බ්‍රාහ්මනං. ආක්‍රෝස වද බන්ධනවලදී මෙත්සිතින් එයට මුහුණදී යමෙක් එය ඉවසා සිටිනං ඉවසීමම මහා බලයක් කරගත් ඉවසන තැනැත්තාහට මම් බ්‍රාහ්මණයයි පවසමි. හැබෑවටම ශ්‍රේෂ්ඨයා කියලා කියන්නේ කොයි වගේ කෙනෙකුටද? යමෙක් ආක්‍රෝෂ කරද්දී, යමෙක් වද බන්ධන දෙද්දී, අදුට්ඨෝ යෝ තිතික්ඛති, හිත දූෂිත කරගන්නේ නැතුව ඉවසනවා නම්, හිත දූෂිත කරගන්නේ නැතුව ප්‍රතික්‍රියා නොදක්වා ඉන්නවනම්, දැන් සමහර කෙනෙක් ඉන්නවානේ හිතේ කේන්තිය තියාගෙන මම පස්සේ බලා ගන්න අවස්ථාවක් ලැබුණම කියලා නිහඬව ඉන්න. එහෙම එකක් නෙවෙයි මේ. හිතේ කිසිම දූෂිත භාවයක් ඇති කරගන්නේ නැතුව ඉවසනවා නම් කන්ති බලං, ඉවසීමම මහා බලයක් කරගත්ත බලා නිකං, ඒ ඉවසීමම තමන්ගේ මූලිකම දේ බවට පත් කරගත්ත තමහම් බ්‍රූමි බ්‍රාහ්මණං, ඉබඳු කෙනාටයි මම ශ්‍රේෂ්ඨයා කියලා කියන්නේ. බලන්න බුදුරජාන් වහන්සේ සම්මුඛයට පැමිණෙන්න පෙර තමන් බ්‍රාහ්මණ තමන් ශ්‍රේෂ්ඨයෝ කියලා හිතාගෙන හිටපු, නමුත් ශ්‍රේෂ්ඨත්වයට පත් නොවිච්ච 4 දෙනෙක් බුදුරජාන් වහන්සේ සමීපයට පැමිණිලා භාග්‍යතුන් වහන්සේ කියලා කියන්නේ ඉවසීම බලය කරගත්ත ශ්‍රේෂ්ඨ මුනිදුන් ළඟ ඒ හැම දිනාටත් ශ්‍රේෂ්ඨයෝ බවට පත් වෙන්න පුළුවන් වුණා. රහතන් වහන්සේලා බවට පත් වුණා. මේ බුද්ධ ශාසනය ගත්තහම පින්වතුනි, ඉවසීම ගැන කතා කරද්දී ශ්‍රාවක සංගරුවනේ ඉවසීමේ ගුණයෙන් ඉහළින් වැඩ හිටියේ අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. පුදුම සහගත ඉවසීම. පින්වතුන්ලාට මතක ඇති ඒක අවස්ථාවක සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ඉවසීම බලන්ට බ්‍රාහමණේ පහරක් ගැසුවා. ඒ පහර ගහපු වෙලාවේවත් සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉරියව්වකින්වත් ඒ පුද්ගලයාට නොමනාපයක් පෙන්වුවේ නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේට ඇතින් ඉරිසියාකාර භික්ෂූන් අභූත චෝදනා කළා. ඒත් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ඉවසීමේ කිසිම අඩුවක් වුණේ නැහැ. ඉවසීම කියන ගුණේ පිහිටලා සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩ හිටියේ. ඉතින් අපේ ජීවිතවලට ඉවසන්ට ඕන තරම් අවස්ථා යෙදෙන්න පුළුවන්. ඒ අවස්ථාවල පින්වතුනි ඒ රහතුන් සිහි කරගන්න ඕන. ඒ රහතන් වහන්සේලාගේ ආශිර්වාද ලබාගෙන අපිත් ඒ ගුණේ දියුණු කරන්න උත්සාහ වෙන්න ඕන. ඉවසන තැනැත්තාට ඉවසීමෙන් බොහෝ ලාභ ලැබෙනවා. ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුල සඳහන් වෙන්නේ කන්තයා බිහියෝන විජ්ජති. ඉවසීමට වැඩි තරම් වූ දෙයක් තවත් නැත. ඉවසීමමයි වටින්නේ. ඉතින් මේ ඉවසීම ගැන කතා කරනකොට මෙහෙම සිද්ධියකුත් වුණා. දවසක් අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ 500ක් භික්ෂූන් පිරිවරාගෙන තමන් වහන්සේගේ උපංගම වන නාලක බ්‍රාහ්මණ ගමේ පිඬුසිඟා වැඩියා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රධාන සංඝ පිරිස ඒ සාරිපුත්තයන් වහන්සේගේ මව්තුමියගේ ගෙදරටත් පිඬුසිඟා වැඩියා. එතකොට සිය මේ පුත්‍රයන් වහන්සේ ප්‍රධාන සංඝයා නිවසේ වාඩි කරවලා දැන් ගෙදරට වැඩම කරාට පස්සේ ගෙදරට එන්න එපා කිව්වේ නේ. ගෙදරට වඩම්මලා වාඩි කරව ගත්තා. මේ අම්මනේ වාඩි කරව ගත්තට පස්සේ අර 500ක් මහා සංඝයා ඉස්සරහා සාරිපුත්ත මහරහතන් වහන්සේට මේ සාරි බැමිණි එක දිගට බයින්න පටන් ගත්තා. මේ අනුන්ගෙන් ඉඳුල් කන ගානට වැටුණානේ නුඹ. දැන් මේ පිඬුසිඟා යනවානේ.
ඒ නිසා කියනවා අනුන්ගේ ඉඳුල් කන තැනැත්තා අනුන්ගෙන් ලැබෙන ඉඳුල් කැඳවත් නොලබ අනුන්ගේ ගෙවල් ගානේ ගොහින් හැන්දට අතින් ගසගසා බෙදන රොඩු කණ්ඩ නේද කෝටි 80ක දේපල වස්තුවට පයින් ගහලා ගියේ. මෙහෙම දොස් කියනවා. මහා ධනස්කන්ධයක් තිබුණනේ. මේ සාරි වැමිනියගේ පරම්පරාව ගත්තොත් එහෙම මහා ධනවත්. ඒ ධනය කෙලපිඩක් වගේ බැහැර කරලානේ සාරිපුත්ත මහරහතන් වහන්සේ උපතිස්ස තරුණයා නික්මුනේ. දැන් කියනවා මහා ලොකුට ගියානේ. දැන් ගිහිල්ලා අනිත් මිනිස්සු හැඳි ගසගසා බෙදන අනුන්ගේ ඉඳුල් නේද කන්නේ. නුඹ තමයි අපේ මුළු පවුලම විනාශ කරේ. නුඹ තමයි අපේ මුළු පවුලම විනාශ කළේ. නුඹ නිසා අනෙක් පුත්තු ටිකත් මහාන වෙන්න ගියා. දූලත් මහාන වෙන්න ගියා. පරම්පරාව වෙනස් වුණා. දැන් මෙහිම මේ බැන තමයි දාන බෙදන්නේ. දැන් ඉතින් මේවා වළඳන්න. දැන් අපි බෙදන ඒවා වළඳන්න කිය මේ අම්මා මෙහෙම තමයි කටයුතු කළේ. භික්ෂූන්ට දම් බෙදද්දී ඇය මෙහෙම බයිනවා. නුඹලා තමයි මගේ දරුවා තමන්ගේ සුළු උපස්ථායකෙක් කරගත්තේ. දැන් ඉතින් දානේ වළඳපල්ලා කියලා භික්ෂූන්ටත් දොස් කියනවා මේ බැමිණිය. ඉතින් මෙහෙම සිදුවීමක් සිද්ධ වුණා. හැබැයි සාරිපුත්ත මහරහතන් වහන්සේ කිසි කම්පාවක් මූණේ ඉරියව්වකින්වත් කම්පාවක් නැහැ. අනෙක් භික්ෂුන් වහන්සේලා ඒ නිසා ඒ ගැන වචනයක්වත් කතා කළේ නැහැ. අනෙක් භික්ෂුන් වහන්සේලාත් ඉවසීමෙන්ම හිටියා. ඉතින් මේ දානෙට අපේ රාහුල තෙරුන් වහන්සේත් වැඩම කරලා හිටියා. දානෙන් පස්සේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න වේළුවනාරාමයට ගිහින්ලා රාහුලයන් වහන්සේ බුදුරජාන් වහන්සේ ළඟ වාඩි වුණාට පස්සේ භාග්‍යතුන් වහන්සේ ඇහුවා රාහුලේනි අද කොහෙද වැඩි කියලා. එතකොට රාහුල තෙරුන් වහන්සේ කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අද අපි උපාධ්‍යයන් වහන්සේගේ මෑණියන් සිටින ගමට වැඩම කළා. රාහුල තෙරුන් වහන්සේගේ උපාධ්‍යයන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ උපාධ්‍යයන් වහන්සේගේ මෑණියන් ඉන්න ගමට අපි වැඩම කළා. රාහුලේනි උපාධ්‍යයන් වහන්සේට මෑණියෝ මොකද්ද කිව්වේ? අනේ ස්වාමීනි අපගේ උපාධ්‍යයන් වහන්සේට මෑණියන් හොඳටම බැන්නනේ කිව්වා. භාග්‍යතුන් වහන්සේ අහනවා එතකොට ඔබගේ උපාධ්‍යයන් වහන්සේ මොකක්ද කිව්වේ රාහුලේනි? ස්වාමීනි හරීම පුදුම සහගතයි. ඒ මාගේ උපාධ්‍යයන් වහන්සේ බිම බලාගෙන ඊටාම නිශ්ශබ්දව සාන්තව වැඩ හිටියානේ. ඉරියව්වකින්වත් වෙනසක් කළේ නෑනේ. ඒ නිසාම අපිටත් කොච්චර දොස් කිව්වත් අපි නිහඬවම හිටියා කිව්වා. එතකොට භික්ෂුන් වහන්සේලා අතරේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ තිබුණු මේ ස්වභාවයේ කොයිතරම් පුදුම සහගත වෙන්නේ නැතිද? භික්ෂුන් වහන්සේලා සියලු දෙනා ආයස්මතුනි අපගේ සාරිපුත්තයන් වහන්සේගේ ගතිගුණ හරි පුදුමයිනේ. හරි විස්මය ජනකයිනේ. තම මව් සංඝයා මැද්දේ මේ තරම් බනිද්දිත් කිසිම අපහසුතාවයකටවත් කලබලයකටවත් වෙනසකටවත් පත්ුනේ නෑනේ. ලැජ්ජාවෙන් වැටපිට බැලුවේ නෑනේ. ඒකට පෙරලා උත්තර දෙන්න ගියේ නෑනේ. අම්මා පොඩ්ඩක් නිශ්ශබ්ද වෙන්නකෝ කියලා වචනයක්වත් කිව්වේ නෑනේ. හාස්කම් පෙන්වන්න ගියේ නෑනේ. එර්දියෙන් අහසින් වඩින්න ගියේ නෑනේ. දැන් බලන්න හැකියාව ඔක්කොම තියෙනවනේ. ඒක තමයි පුදුමය. සාරිපුත්ත මහරහතන් වහන්සේට හොඳ එර්දිමේ හැකියාවක් තිබුණා. ඒ එර්දිමේ හැකියාවෙන් හාස්කම් පෙන්වන්න ගියෙත් නෑ. අහසින් වැඩම කරන්න උත්සුක වුණෙත් නෑ. කිසිවක් නොතේරෙන කෙනෙක් වගේ නිහඬව වැඩ හිටියා. මෙතරම් මහානුභාව සම්පන්න කෙනෙක් මෙහෙම ඉන්නේ කොහොමද? මේ ගෞතම සාසනයේ ධර්ම සේනාධිපතීන් වහන්සේ මෙහෙම ඉන්නේ කොහොමද? මේ සම්බුද්ධ ශාසනයේ අග්‍ර ශ්‍රාවකයා මෙහෙම ඉන්නේ කොහොමද? හරි ආශ්චර්යයි. හරි පුදුම සහගතයි කියලා භික්ෂුන් වහන්සේලා ඔය ගැන කතා වෙවි ඉද්දී තිලෝගුරු බුදුරජාන් වහන්සේ ඒ වේළුවනාරාමේ ධම්සභා මණ්ඩපයට වැඩම කළේ. ඉතින් ඒ වෙලාවේ භාග්‍යවත් බුදුරජාන් වහන්සේ ඔය කාරණේ අරබයා වදාලා මහණෙනි රහතුන්ගේ සිතේ ස්වභාවය එහෙම තමයි. රහතුන් කෙලෙස් නැසූ උතුමන් ඕන් ওই විදිහට තමයි ක්‍රෝධ රහිත සිතින් වසන්නේ. අක්කෝදනං වතවන්තං සීලවන්තං අනුස්සුතං දන්තං
අන්තිම සාරීරං තමහං බ්‍රෝමි බ්‍රාහ්මනං කෝප නොවෙනා සිතින් යුතු වූ දුත ගුණෙන් සිල් ගුණෙන් යුතු වූ කිසිදු ආසාවකින් තොර වූ දෙමුණු ඉඳුරන් ගෙන්ද යුතු වූ අවසන් සිරුර දරා සිටිනා කෙනාහට කියමි බමුණු ලෙසිනා. හැබෑවටම බ්‍රාහ්මණ කියලා කියන්නේ කොයි වගේ කෙනෙකුටද? අක්කෝදනං ක්‍රෝධ කරන්නේ නැති වතවන්තං ඊටාම හොඳට තමන්ගේ ජීවිතේ මනා ගුණදහම් ඇතිව ගත කරන වතවන්ත කියලා කියන්නේ ඒක. යටහත්ව පහත්ව දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ජීවිතය ගැන ගත්තාම සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ රැකවරණය ගැන හිතපු විදිහේ ධම්මනසිකාරයත් එක්ක බුදුරජාණන් වහන්සේට එක තැනක දේශනා කරනවා ස්වාමීනි මගේ හිත ගැන මට හිතෙන්නේ මේ මහ පොළොව වගේ. මහ පොළොවට කාර්ලා කියලා ගැහුවත් මහ පොළොව කිපෙන්නේ මහ පොළොවට සුවඳ හැලුවත් මහ පොළොව ඉදිමෙන්නේ. ස්වාමීනි මගේ හිතත් ඒ වගේ. ස්වාමීනි මට මගේ හිත ගැන හිතෙනවා ගින්නක් වගේ කියලා. ගින්නට ස්වාමීනි අසුචි දැම්මත් ගින්න කිපෙන්නේ. ගින්නට සුවඳ වර්ග දැම්මත් ගින්න වෙනසක් නැහැ. ඊළඟට ස්වාමීනි මට හිතෙනවා මගේ හිතත් වතුරක් වගේ කියලා. වතුරේ ස්වාමීනි අපිරිසුදු දේත් හොදනවා පිරිසිදු දේත් හොදනවා. වතුරේ වෙනසක් නැහැ. විහිම ජීවිතය. සීලවන්තං ඊටාම සිල්වත් වූ ජීවිතය. සාරිපුත්ත මහරහතන් වහන්සේ එක අවස්ථාවක ගිලන් භාවයකින් පෙළුණා. මේ ගිලන් භාවයෙන් පෙළෙනකොට මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ඇවිදින් විස්තරي අහනවා. ආයස්මතුනි ගිහි කාලේ මේ වගේ අසනීප තත්ත්ව හැදුනද? ආයස්මතුනි ගිහි කාලේ මේ වගේ බඩේ රුජා හැදිලා තිනවා. ඒ අසනීප තත්ත්වය හැදුනහම අපේ අම්මා මේ ಜಾති වලින් බෙහෙතක් සකස් කරලා මට කැඳ එකක් හදනවා. ඒ කඳ එක වළඳපු ගමන් හරියනවා කිව්වා. මේක අහගෙන හිටියා රුක්ෂ දේවතාවියා. මේ රුක්ෂ දේවතාවි කල්පනා කළා මේ බෙහෙත ලැබෙන්න සලසන්න ඕන මට පිනක් කරගන්න ඕන කියලා. ඒ හිතුවිල්ල හොඳයි. නමුත් ඒකට කටයුතු කරපු විදිහ වැරදි. ඇය කරේ සමීපයේ තියෙන ගෙදරකට ඒ ගෙදර හිටපු පොඩි දරුවෙකුට දිෂ්ටියක් විදිහට වැහුණා. වැහිලා ඉතින් අර මේ කොණ්ඩේ කඩා දාගෙන බෙල්ල පැත්තකට හරවිලා ඔන්න දැන් දිෂ්ටිය කතා කරනවා. මම ඇඟෙන් යන්නේ නැහැ අසුවල් බෙහෙත් ಜಾති ටික හොයලා කැඳක් හදනකම්. ඒ කැඳ හදලා අද පිණ්ඩපාතේ පිණිස වැඩම කළයි මොග්ගල්ලාණන් වහන්සේ. මේ මොග්ගල්ලාණන් වහන්සේගේ පාත්‍රයට ওই කැඳ ටික පූජා කරන්න ඕන. ඒ කැඳ ටික පූජා කරාම පස්සේ තමයි මං යන්නේ. දැන් මෙහෙම මේ දෙව්දූ උපායක් යෙදුවා. ඉතින් මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට කියලා වැඩම කරනවා. අපගේ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ පින්වන්තයි නොවේ. ඉතින් සමහරවිට අපිට පිණ්ඩපාතයටවත් ওই දේවල් ලැබුණොත් ලෙඩේ සුවපත් කරගන්න පුළුවන් වෙයි. මේන්න පිණ්ඩපාතයට වඩිනකොට පළවෙනි නිවස ඒ ළඟම තිබුණ නිවසනේ. ඒ නිවසේ මේක හඳ හදලා. මුගලන් මහරහතන් වහන්සේට හරි සන්තෝසයි. මේ ඖෂධ කැඳ පාත්‍රයක් අරගෙන වැඩම කළා. වැඩම කරලා සාරිපුත්ත මහරහතන් වහන්සේට පූජා කරන්න ලැහැත්ති වුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇහුවා ආයස්මතුනි කොහෙන්ද ওই බෙහෙත? මේ පිණ්ඩපාතේ වඩිනකොට පළවෙනි නිවසින්ම හම්බුණයි කිව්වා. සාරිපුත්ත මහරහතන් වහන්සේ පාත්‍රේ ගන්න කැමති වුණේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා ආයස්මත් මහා මොග්ගල්ලාණෙනි අපි දෙන්න විතරනේ ඔක කතා වුනේ. මෙතන වෙන කෙනෙක් හිටියේ නෑනේ. මේක කවුරු හරි වෙහෙසවල ලැබිච්ච එකක් දන්නේ. එහෙම කියලා දෙනුම් වහන්සේලා නුවණින් බලනකොට දැක්කා මේ දෙව්දුව. ඒ මොහොතේම සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා ආයස්මතුනි කවුරුන් හෝ වෙහෙසවා ලැබූ දානයක් මට එපා. ඕන් ඔය කැඳ එක බැහැර කරන්න කිව්වා. ඕක කැප නෑ කිව්වා ඒ කැඳ එක. එතකොට මොගලන් මහරහතන් වහන්සේ මේ කැඳ එක අරගෙන ගිහිල්ලා අහලනවා.
කැඳේක යම්සේ හැලී ඉවත් වී ගියාද අර අසනීපයත් ඒ වගේ ඉවත් වුණා කියනවා. සීලවන්තං එහෙම සිල් ගුණයක් අනුසුකං ආසාවලින් තොරයි දන්තං හොඳටම දමනය වෙලා අන්තිම සාරීරං අන්තිම සිරුරු දරා සිටිනා එබඳු උතුමන්ටයි බ්‍රාහ්මණ කියලා කියන්නේ. ඉතින් ක්‍රෝධ නැති සැනසුණු ජීවිත ගැන අපි ඉගෙන ගත්තා. අපට මේ බුද්ධ ශාසනයේ ක්‍රෝධ නැති කෙලෙස් පීඩා නැති සැනසුණු ජීවිත උපදවා ගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පින් සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවිවරු දිව්‍ය සැපින් වැඩෙත්වා. දිව්‍ය ආශ්චර්යෙන් වැඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර රැකවරණ ආශිර්වාද අප හැම දිනාටම දෙවියෝ නොඅඩුවම සලසා දෙත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන්ව ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. මහමෙවුනා වාසී රටලෝක වාසී පූජනීය මහා සංඝරුවනටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවති අපේක්ෂාවෙන් සිටින පින්වත් හැම දිනාට පින් අනුමෝදන්ව ගෞතම සාසනය තුලම ධර්මාවබෝධයෙන් සැනසේවා. සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදුනා වූ මේ උදාරතර පුණ්‍ය ධර්මයන් අද දවසේ ධර්ම දානමේ පින සිද්ධ කරන ඒ සදහැවත් පින්වතුන්ලා බලාපොරොත්තු වෙන ආකාරයෙන්ම මීගමුව කට්ටුවේ පදිංචිව සිට මීට වර්ෂ 3කට ඉහතදී මිය පරලෝ යන්ට යෙදුනා වූ පින්වත් කරුණාසේන රාජපක්ෂ පියාණන්ට සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම පියසීලී රාජපක්ෂ මෑණියන්ට, අජිත් රාජපක්ෂ සහෝදරයාට, පියදාස විජේතිලක පියාණන්ට, මල්ලිකා විජේතිලක මෑණියන්ට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා. තමන්ගේ නමින් යම්තාක් මේ යන්ට යෙදුණු ඥාතීන් හිත මිත්‍රාදීන් වෙද්ද සියලු ඥාති සමූහයාට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිතේ සැපයටම පත්වෙත්වා. අපගේ ඥාතීන් ඉක්මන් භවයකදීම සංසාර දුකින් අත මිදේවා කියන ප්‍රාර්ථනාවෙන් යුතුව පින් අනුමෝදනා සිදු කරන්න. රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් ජනවාරි මාසයේ 30 වන දින 24 වෙනි උපන්දිනයේ සැමරු පින්වත් සචිනි විජේතිලක දියණියටත් නුෂරා දියණියටත් ධනුක පුතාටත් අනුමෝදන් වෙලා ඒ හැම දිනාට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝග සුව සැලසේවා. දීර්ඝායුෂ සැලසේවා. අද ධර්ම දානය සිදු කරන පින්වතුන්ලගේ යම් මේ රැකී ආරක්ෂා ව්‍යාපාර ආදී යම් තාක් කටයුතු ඇද්ද සෑම සියලු දේ ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. දියුණු වෙත්වා. දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. ජීවිතවලට පෙනෙන නොපෙනෙන කරදර බාධා ආදී වෙත්නම් සියල්ලම දුරු වෙලා පින්වතුන්ලා හැම දිනාට සැනසෙල්ලේ තමන්ගේ ජීවිත ගත කරන්න ලැබේවා. සුවසේ පින් රැස් කර ගන්න ලැබේවා. හැම දිනාට මේ ගෞතම සාසනය තුලම උතුම් චතුරාර්ය සත්‍ය සුවසේම අවබෝධ කරන්න. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ඒ වගේම සුපින්වත් ඔබ හැම දිනාට ගෞතම සසුන තුලම ධර්ම අවබෝධ කරන්නට වාසනාව ලැබේවා. හැම දිනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.